හොඳයි සියලු මේකේ අපි ප්‍රශ්න හතරක් කළා. පස්වෙනි ප්‍රශ්නේ තමයි අපිට පටන් ගන්න තියෙන්නේ. අපි එන ඉක්මනටම එතනින් ඉස්සරහට ඔයගොල්ලන්ගේ උත්තර පරීක්ෂා කරගෙන යමු. කරපු විදිහ හරියද කියලා පරීක්ෂා කරගෙන යමු. එතකොට මේ පස්වෙනි ප්‍රශ්නේ අයන්න කොටසේ තියෙන්නේ පොයිසොන් ව්‍යාප්තියක්. ඒක වාක්‍ය තුලත් විස්තර වෙනවා පැහැදිලිවම පොයිසොන් ව්‍යාප්තිය කියලා. එහෙම නැත්නම් අපිට තේරුම් ගන්න පුළුවන් මේක කාල පරිච්ඡේදයක් එක්ක සාමාන්‍ය අනතුරු සංඛ්‍යාව දීලා තියෙනවා. ඒ අනුව ඉස්සරහට යන්න තියෙන ගැටලුව. හරි. ඊට පස්සේ තියෙන්නේ ප්‍රමත ව්‍යාප්තිය සම්බන්ධ ගැටලුව. ඊට පස්සේ තියෙන්නේ ප්‍රාන්තර නිමානනය සම්බන්ධ ගැටලුව. බොහොම ලේසියෙන් මේ පස්වෙනි ප්‍රශ්නෙට උත්තර අපිට දෙන්න පුළුවන්. හරි. එතකොට ගැටලුව ඔයගොල්ලන්ගේ ළඟ තියෙනවා. අපි කරේ බලමු 16. හරි. හරි. ප්‍රශ්නාංක 5. ඒකේ ආයන්න කොටස මාස 3ක කාල පරිච්ඡේදය තුල එක්තරා මාසන්තියක සතියකදී සිදු වූ සාමාන්‍ය අනතුරු සංඛ්‍යාව 2යි. මාස 3ක් බලලා ඒක සතියකට ඇවරේජ් කරලා තියෙනවා. හරි. එතකොට අපිට මේකෙදි සතියක ලැම්ඩා තමයි දීලා තියෙන්නේ. તો ලැම්ඩා වල කාල පරිච්ඡේදයත් වැදගත්. මොකද ඔය රෝමිලාක අංක 1 අංක 2 දී වෙන කාල පරිච්ඡේදය හොත් ඒ අනුව අනුපාත කරගන්න වෙනවා. හරි. ඒතර සතියක ලැම්ඩා 2යි. ඒතර පළවෙනි කොටසෙන් අහන්නේ සතියකමයි. හරි. සතියකට x ලාගේ හරියටම අනතුරු දෙකක්. හරියටම අනතුරු දෙකක්. ඒතර අපේ සූත්‍රය px සමානයි e වල ඍණ ලැම්ඩා ලැම්ඩා වල x බෙදීම ක්‍රමාරූපිත x සංකේත දෙකේ උත්තර දාන්නවා. ආදේශ කරලා ගන්න තියෙන්නේ මේකේ උත්තරේ කෙලින්ම කැල් එකෙන් ගන්න පුළුවන් 2යි 7යි 0යි 7යි කියලා. හරි. මම මේකේ උත්තරෙන් පසුව තවදුරටත් පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. සමහරලාට මේ ගානේ තොරතුරු මෙහෙම දෙන්නත් පුළුවන්. මාස 3ක කාල පරිච්ඡේදයක් බලනවා. ඒ මාස 3ේදී හරි මාස 3ේදී සිදු වූ රථවාහන අනතුරු සංඛ්‍යාව 16යි කියලා දෙනවා. හරි. මාස 3කදී සිදු වෙච්ච රථවාහන අනතුරු සංඛ්‍යාව මාස 3කදී නෑ 16 නෙමෙයි. දෙක වැඩි කිරීම 12. 24යි. මාස 3කදී 24යි කියලා දෙන්න පුළුවන්. දීලා හැබැයි ඔයගොල්ලන් අහන්නේ සතියකදී මේ වගේ. හරි. તો ලැම්ඩා දීලා තියෙන්නේ ලැම්ඩාව නෙමෙයි කියන්නේ මාස 3කදී 24යි. සාමාන්‍යයක් නෙමෙයි කියන්නේ. ඒතර මාස 3කට 24 නම් අපිට සතියකට සාමාන්‍ය 24 බෙදන්න වෙනවා මාස 3කට සති කීයක්ද කියලා බලන්න. සාමාන්‍යයෙන් මාසයකට සති 4යි. ඒතර 4 වරක් 3 12යි. ඒතකොට 2යි උත්තර. මම මේ දෙකට ගැලපෙන්නයි මේක ගත්තේ. හරි. ඒතර මාස 3කදී 24යි එහෙම කියලා ඔයගලන්ට දෙන්න පුළුවන්. සමහරවිට මාසයකදී මෙච්චරයි කියලා දෙනවා. එතකොට සතියකට නම් අහන්නේ 4ෙන් බෙදලා ගන්න ඕනේ. ඒ කියන්නේ ලැම්ඩා නෙමේ ඍජුවම දෙන්නේ. අපි රැස් කරගත්ත දත්ත දෙන්නේ. ඒතර සාමාන්‍ය ඔයගලන්ට ලබා ගන්න වෙනවා. මේ වෙනමම දෙයක්. මේක නෝට් කරගත්තත් කමක් නැහැ. හැබැයි මේක ගානට සම්බන්ධයක් නැහැ. මම නිකන් කිව්වේ ලැම්ඩා කෙලින්ම නොදී මේ වගේ තොරතුරුත් එක්ක දෙන්නත් පුළුවන්. එහෙමත් ප්‍රශ්න දීලා තිබුණා. මම හිතන්නේ ඊළඟ පේපර් එකේදී මේ වගේ දෙයක් තමයි දීලා තිබුණේ. එක ප්‍රශ්න පත්‍රයක එහෙම දීලා තිබුණා. අපිට හමු වෙයි ඒක. හරි. ඒක අපිට හමු වෙයි. අපි දැන් මෙහෙම කරගෙන යන්කෝ. ඒතකොට මේ වගේ තොරතුරුත් එක්ක යන්නත් අපි දැනගන්න ඕනේ. ඊට පස්සේ දෙවෙනි කොටස
මේක කරන්න පුළුවන් ලේසියෙන්ම. දෙවෙනි එක තියෙන්නේ සතියකදී අනතුරු 3කට වඩා සිදුවීම. ඒ කියන්නේ x කියන්නේ 3ට වඩා. ඒතර 3ට වඩා කියලා කියන්නේ 3 අයිති නැහැ නේද? 3 හෝ ඊට වඩා කිව්වනම් 3 අයිති. 3ට වඩා කියනකොට 3 අයිති නැහැ. 4 5 6 ඉඳලා ඉස්සරහට යනවා. ඒතර මේක අපිට හොයන්න ක්‍රමයක් නැහැ. මොකද කීයක් වෙනකන්ද කියලා අපි දන්නේ නැහැ. එහෙනම් මේක ගන්නේ එකෙන් අඩු කරනවා අනුපූරකය. ඒතර 3 4න් එහාට කියන්නේ 3 2 1 බිංදුව. අවස්ථා 4ක් තියෙනවා. ඒතර මේ සූත්‍රයේම අවස්ථා 4කට දාලා ගන්න තියෙන්නේ එක්සල වටිනාකම තමයි වෙනස් වෙන්නේ ලැම්ඩා කියන්නේ 2යි. එහෙම කළා ඔයගලන්ට උත්තරය ගන්න පුළුවන්. ඒතර මම කාලය ඉතිරි කරගන්න නිසා මාර්ග උපදේශය විතරක් ඔයගලන්ට සපයන්නම්. මේක පැහැදිලිනේ. 4 වතාවක් උත්තරේ දාන්න ඕනේ. x සමානයි 3යි x සමානයි 2යි x සමානයි 1යි x සමානයි 0යි වෙන වෙනම මේ දිගටම ලැම්ඩා කියන්නේ 2යි. හරි? ලැම්ඩා කියන්නේ 2යි. හරි. අපි ඊළඟ කොටසට යමු. ආයන්න. ඒතර ආයන්නේදී මේ ගාන දීලා තියෙන්නේ ප්‍රමත ව්‍යාප්තිය සම්බන්ධයෙන්. නගරයක විදුලි ආලෝක කිරීම සඳහා විදුලි පහන් 2000ක් සවි කරනවා. ඒ කියන්නේ අපේ දැනුවත් වීමට ඉලක්කම දීලා තියෙන්නේ නම්බර් 1 2000යි කියලා දාගන්න. විදුලි පහන් දැල්ල වෙන ආයු කාලය පැය 1000ක සම්මත අපගමනය. මධ්‍යනේ 1000 නෙමේ සම්මත අපගමනේ 1000යි. හා පැය 5000ක මධ්‍යනය. මධ්‍යනේ 5000යි. ආසන්නව ප්‍රමත ව්‍යාප්තියක තියෙනවා. හරි. ආසන්න වුණත් ඉතින් අපි ප්‍රමතයි කියලා තමයි ගන්නෙ නේ. ළඟට ගියත් ඉතින් ගියා තමයි. පළවෙනි කොටස. විදුලි පහනක් පළමු පැය 3500 තුල දැවී යෑමේ සම්භාවිතාව කුමක්ද? හරි. අපෙන් අහනවා probability එකක් x කියන එක මොකද්ද? පළමු පැය 3500 තුල දැවී යාම. පළමු පැය 3500 තුල දැවී යාම. සමානයි 3500 නෙමෙයිනේ. තුලනේ. තුල කියලා කියන්නේ අනිවාර්යයෙන්ම පරාසයක්. අසමානතාවක් එන්න එක සමාන ලකුණ නෙමෙයි. එහෙනම් මොකද මෙතනදී විදිහ වෙන්නේ? අපි ප්‍රස්ථාරයට ගියාම කාරණේ පැහැදිලි කරගන්න පුළුවන්. හරි? x කියලා කියන්නේ ආයු කාලය. මොනවද ඒකක? පැය වලින්. මේකේ මැද 5000යි. මේකේ මැද බිංදුවයි. අපෙන් අහන්නේ මොකද්ද? පළමු පැය 3500 තුල. එතන මේ ස්කේල් එක තමයි x අක්ෂයේ මේක තමයි ආයු කාලය කියලා කියන්නේ. හරි? මේ පැත්තේ වම් පැත්තේ තියෙන ආයු කාලය පොඩි ඒවා. ඒ කියන්නේ මෙතන 100 කියලා කියනවනම් පැය 100කට පස්සේ බල්බ් එක පිච්චෙනවා. පැය 2000කට පස්සේ බල්බ් එක පිච්චෙනවා. පැය 6000කට පස්සේ බල්බ් එක පිච්චෙනවා. පැය 8000කට පස්සේ බල්බ් එක පිච්චෙනවා. මේ හුඟක් ආයු කාලයේ තියෙන අය. නේද? වයස ගත කරන්න පුළුවන් ඒ අයට. එතකොට 3500 කියන්නේ කොතනද එහෙනම්? 3500 5000ට අනිවාර්යයෙන් වම් පැත්තේ ඒක ලකුණු කරගන්න පුළුවන් අපිට. 5000ට වම් පැත්තේ තමයි 3500. වැදගත් දේ මොකද්ද? අඳුරු කරන්නේ මේ වර්ගඵලයද නැත්නම් අඳුරු කරන්නේ මේ වර්ගඵලයද? නිල් පාටද කොළ පාටද? අපිට අහන්නේ 3500 තුල පිච්චෙන. 3500 තුල කියලා කියන්නේ 3500ට වඩා අඩුවෙන් පිච්චෙන. හරි? 3500ට වඩා අඩුවෙන් පිච්චෙන. එහෙනම් මෙන්න මේ නිල් පාට වර්ගඵලය තමයි අපෙන් අහන්නේ. කොළ පාට වර්ගඵලයක් නෙමෙයි. පැහැදිලි නේද? එහෙනම් ඒකට සමාන මේ වර්ගඵලය ගන්න තියෙනවා. පැහැදිලිනේ? ඒතර පරිණාමන සූත්‍රය z සමානයි x වෙන mu බෙදීම සිග්මා. නැවතත් පොඩ්ඩක් හිතලා බලන්න. පළමු පැය 3500 කියන්නේ පැය 1 2 3 4 5 6 3500 වෙනකන් තියෙනවා. 3500 ඍණ එහෙනම් මේකේ අසමානතා ලකුණ මොකද්ද? 3500ට වඩා අඩුයි. ඒක ඉතින් ලිව්වේ නැති වුණා ගමන් නැහැ. උත්තරේ ලිව්ව නම් ඇති. ඔය p වරහන් තුල තියෙන කතාව වුණාම දෙයක් නෙමෙයි. අපේ අමතර දැනුවත් වීමට
එතකොට ඍණ 1.5යි. ඍණ 1.5. તો ඍණ 1.5 වගුවෙන් කියවුවාම වගුවෙන් කියවලා ගන්න ඕනේ කියවිලා ඉන්නේ මේ වර්ගඵලය. ඒතර අපිට ඕන කරන එක ගන්න 5000න් අඩු කරලා ගත්තාම මේ කොටස හොයාගන්න පුළුවන්. හරි. ඒක හොයාගන්න පුළුවන්. ඉතින් ඒවා ටික මම කරන්න යන්නේ නැහැ. හරි. 1.5 කියවුවාම එන්නේ මේ වර්ගඵලය 5000න් අඩු කරලා ගන්න පුළුවන්. ඊට පස්සේ දෙවෙනි කොටස x z. එතකොට මැද තියෙන්නේ 5000. විදුලි පහනක් පැය 4500යි 6500 අතර කාලයක් දැවී යෑමේ සම්භාවිතාව. හරි. 4500 6500. එතකොට 4500 මෙතන 6500 මෙතන. ඒ තුල දැවී යාම කියන්නේ මේ වර්ගඵලය. හරි. ඒතර පරිණාමන සූත්‍රයට දාලා ගන්න ඕනේ. ගත්තාම මෙතනට එන්නේ ඍණ 0.5යි. මෙතනට එන්නේ 1.5. හරි. ඒතර 0.5 කියවුවහම 0.5 කියවම මේ වර්ගඵලය හමු වෙනවා. 1.5 කියවුවහම මේ වර්ගඵලය හමු වෙනවා. මේ දෙකේ එකතුව තමයි. එතකොට මෙතන මේ වෙලාවේදී probability එක වෙන්නේ ඒක අපි p වලින් ලිව්වොත් මේ තියෙන්නේ මොකද්ද? 4500ට වඩා වැඩි 5000ට වඩා 6500ට වඩා අඩුයි. හරි. මේක තමයි උත්තරේ වෙන්නේ. හරි. මේක තමයි උත්තරේ. හරි. සමහරලාට අහන්න පුළුවන් ඒ අතරතුර විදුලි බුබුලු කීයක් තියෙනවද කියලා. දැන් සම්භාවිතාවනේ අහලා තියෙන්නේ. විදුලි බුබුලු කීයක් තියෙනවද කියලා. ඒතර විදුලි බුබුලු ගාන ගන්නේ කොහොමද? ඒකක් ඇහුවොත් විදුලි බුබුලු ගණන කීයද කියලා ඇහුවොත් මෙතන ඉන්නේ 0.0 උත්තරයක් නේ මොකක් හරි. ඔයගොල්ලන් ටේබල් එකෙන් ගන්න පුළුවන්. හරි. ඒතර විදුලි බුබුලු ගණන කියලා කියන්නේ එකකට තමයි මේ සම්භාවිතාවය නම් 2000න් වැඩි කරන්න ඕනේ. 2000 වැඩි කිරීම මෙතනට එන මේ probability උත්තරය. ඒක තමයි විදුලි බුබුලු ගණන වෙන්නේ. අපිට මේ වගේ ගැටලු කලින් අපිට හමු වෙලක් තියෙනවා. පොඩ්ඩක් නිකන් මතක් වෙන්න තමයි අමතරව මේ විස්තරය කළේ. හරිනේ? තුන්වෙනි කොටස මුල් විදුලි පහන් වලින් ඒ කියන්නේ 2000න්ම මුල් විදුලි පහන් වලින් 200ක් නොදෙවි ඉතිරි වෙන තිබෙන ඇතැයි අපට අපේක්ෂා කළ හැකි කොහොම පැය ගානකට පසුවද? මොනව කරන්නත් මේ ජෝඩුව ඕනේනේ. ප්‍රශ්නේ තේරුණේම නැහැ. ඒ වුණාට ඉතින් මේක අපි අඳිනවා. ප්‍රශ්නේ මෙලෝ සංසාරයක් තේරුණේ නැහැ. නමුත් මේක අඳිනවා. ඒක අඳින්න තේරෙන්නේ නැත්නම් ඉතින් එහෙම ළමයි අපේ පන්තියේ නැහැ. එතන මෙතන ඉන්නේ 5000යි මෙතන බිඳුව. දැන් බැලුවොත් පළමු ඒ කියන්නේ මුල් විදුලි පහන් වලින් ඒ 2000න් 200ක් නොදෙවි ඉතිරි තියෙනවා. ඒ කියන්නේ 200ක් තාම පත්තු වෙලා තියෙනවා. ඒ 200 තියෙන කොයි පැත්තේද? හරි. මුලින්ම අපි අනුපාතයක් ගත්තොත් 2000න් 200ක් නේ ඔය තියෙන්නේ. 2000න් 200ක් කියලා කියන්නේ 10%යි. 0.1 ද 1000 නේද? ඔව්. 10%යි. මේක වුණ මං ගහලා බැලුවේ. හරිනේ. 0.1 හරි. ඒතර ඔය තියෙන්නේ කුඩා වර්ගඵලයන්නේ. නේද? චූටි වර්ගඵලයක්. චූටි කියලා කියන්නේ අර වලිගයක කෙලවර කියන එක. එහෙනම් ඒක තියෙන්නේ මේ වම් පැත්තේ වලිගයේ කෙලවරේද නැත්නම් මේ දකුණු පැත්තේ වලිගයේ කෙලවරේද? කොළ පාට කොටසද 1000 වෙන්නේ
නැත්නම් නිල් පාට කොටසද 1000 වෙන්නේ? කොයි කොටසද? තාමත් පත් වෙලා ඉතිරි වෙලා තියෙන 200 කියන්නේ කොළ පාට 200. ඇයි එහෙම වෙන්නේ? මේ x අක්ෂය කියලා කියන්නේ ආයු කාලය. මේ තියෙන ආයු කාලය. එතකොට තාමත් විදුලි බුබුලු 200ක් ඉතිරි වෙලා තියෙනවා කියන්නේ මේ වයසටම ගිය කට්ටිය මේ ඉන්නේ. අනිත් අය 1800ම දැන් මැරිලා. නේ? මේ කෙලවරේම ඉන්නේ දාපු ගමම මැරිච්ච අය. දාපු ගමම පිච්චුණා. චූටි වෙලාවකට පස්සේ පිච්චුණා. ටිකක් වෙලා ගිහලා පිච්චුණා. හුඟ වෙලාව ගිහලා පිච්චුණා. 5000ටත් වඩා වැඩියෙන් ඉඳලා පිච්චුණා. කියලා මේ කෙලවරේ ඉන්නේ කවුද? මේ දකුණුම කෙලවරේ වැඩිම ආයු කාලයක් භුක්ති විඳින අය. නේ? වැඩිම ආයු කාලයක් භුක්ති විඳින අය. ඒ කියන්නේ මේ කොළ පාට 1000 කියලා කියන්නේ මොකද්ද? වැඩිම ආයු සහිත 200 දෙනා තමයි මේ ඉන්නේ. මේ නිල් පාට කට්ටිය ගත්තොත් මේ තියෙන්නේ මොකද්ද? අඩුම ආයු සහිත 200 දෙනා. හරි. සමහරවල් ඊළඟ ප්‍රශ්නයකදී අහන්න පුළුවන් ආරම්භයේදීම විදුලි බුබුලු 200ක් දැවි යනවා නම් ඒ කුමන පැය ගණනකට පෙරද? ඒක පෙර එතකොටනේ. කුමන පැය ගණනකට පෙරද? නැත්තම් තව වචනකින් අහන්න පුළුවන් අඩුම ආයු කාලයක් සහිත විදුලි බුබුලු 200 වැඩිම ආයු කාලය කීයද? මේ නිල් පාට මාජින් එකට තව නමක් කියන්න පුළුවන් කල්පනා කරන මං කියන්නේ. අඩුම ආයු කාලයක් සහිත විදුලි බුබුලු 200 වැඩිම ආයු කාලය කීයද? මේ කොළ පාට මායිම මොකක්ද? මේ මායිම. වැඩිම ආයු කාලයක් සහිත විදුලි බුබුලු 200 අඩුම ආයු කාලය. ඒ කියන්නේ මේ රේන්ජ් එකේ තියෙන අඩුමගේ නෙමෙයි තියෙන්නේ. මේ කොළ පාට රේන්ජ් එකේ තියෙන අඩුම. ඒක එහෙමත් අහන්න පුළුවන්. වැඩිම ආයු කාලයක් සහිත විදුලි බුබුලු 200 අඩුම ආයු කාලය. එකම කතාව විවිධ විදියට අහන්න පුළුවන්. right? එහෙනම් මේක 1000යි නම් අපි කියවන්න ඕනේ මේ වර්ගඵලය 4000. තර 4000 වගුවෙන් කියවන්න ඕනේ. ඔය දැන් වගුවක් අද්දලා ගමු බලන්න. ඉතරත් එක්ක. හරි. 4000 කියවුවොත් එන්නේ 4000 නෑ 3997 ගත්තොත් 1.28යි. මේක 1.28යි. හරි. ඒතර රිසෙට් සමානයි x ඍණ mu බෙදීම සිග්මා මේක 1.28යි x තමයි අහන්නේ mu 5000යි මේක 1000යි. එහෙම කරලා ගන්න පුළුවන්. හරි. අර නිල් පාට මාජින් එක ගන්න නම් එතකොට ඍණ 1.25ට තමයි යන්න තියෙන්නේ. හරි. right. ඊට පස්සේ ඈන කොටස වෙළඳපොළ පරීක්ෂණයකදී පුද්ගලයන් 125ක් අතරතුරින් 84ක් එක්තරා නිෂ්පාදනයක් පිළිබඳව දැන සිටි බව සොයා ගන්නා ලදී. සංගාණයේ මෙම නිෂ්පාදිතය පිළිබඳව දැන සිටි පුද්ගලයන්ගේ සමානුපාතය. ඒ කියන්නේ පුද්ගලයන් 125කින් 84ක් නිෂ්පාදනය පිළිබඳව දැන සිටිනවා. සංගාණයේ දැන සිටි සමානුපාතය සඳහා විශ්‍රම ප්‍රාන්තරයක් විවරණය කරන්න. ගණනය කර ඒ විවරණය කරන්න. right? එහෙනම් මේ තියෙන්නේ ප්‍රාන්තර නිමානයක්. ප්‍රාන්තර නිමානයේ අවස්ථා දෙකයි mu සඳහායි pi සඳහායි.
මේ තියෙන්නේ පයි සඳහා ප්‍රාන්තර නිමාන. මධ්‍යනයක් නෙමෙයි සමානුපාතයක් ගැන කියන්නේ. ධන හෝරේන z වතාවක් වර්ගමූලය තුල p එක ඍණ p බෙදීම සිම්පල් n මේක වැඩි වෙනවා ශෝධන සාධකය කැපිටල් N ඍණ සිම්පල් n බෙදීම කැපිටල් N ඍණ 1. හරි. එහෙනම් දත්ත ලකුණු කළොත් සිම්පල් p කියන එක ගන්න ඕනේ. ඒතර සිම්පල් p දීලා තියෙනවා කොහොමද? පුද්ගලයන් 125කගෙන් 84ක් මේ පිළිබඳව දැන සිටියා කියලා. අහන්නේ සංගහනයේ දැන සිටි. දැන් මම පන්තියේදීත් පැහැදිලි කරලා රිවිෂන් වලදීත් කිව්වා ඔය සමානුපාතය ඔයගලන්ට පෙරලන්න පුළුවන් අනිත් පැත්තට. ඒ නිසා මේ වෙලාවේදී අපි අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා මෙතනට අදාළ ලක්ෂණය මොකක්ද කියලා අඳුරගන්න එක. ලක්ෂණය. මොකද්ද මෙතන ලක්ෂණය? දැන සිටීම කියන එක තමයි ලක්ෂණය. ඒ දැන සිටීම කියලා ලියන්නේ අර 125න් 84 දැන සිටියා කියන එක නිසා නෙමෙයි. අපිට ප්‍රාන්තර නිමානනය අහන්නේ දැන සිටීම පැත්තට. හරි? ප්‍රාන්තර නිමානනය අහන්නේ දැන සිටීම පැත්තට. ඒක නිසා p ලියන්නත් ඕනේ දැන සිටි p. ඒතර මේ පයි කියන එක අපි හොයන්නත් ඕනේ මොකද්ද? දැන සිටි කියන එකට. දැන් පයි අහන්නේ නොදැන සිටි කියන එකට නම් එතකොට මේ සිම්පල් p කියන එක 84 බෙදීම 125 කියලා ලියන එක වැරදි. එතන නොදැන සිටි ගාන වෙන්නේ 125න් 84 අඩු කරපුවාම 41යි. එතකොට ලියන්න ඕනේ 41 බෙදීම 125යි කියලා. නිසා ඒවා පිළිබඳ හොඳ අවබෝධයකින් ඉන්න ඕනේ. හරි. මධ්‍යනේ වගේ නෙමෙයි මෙතනදී ඒ විදිහට ඔයගොල්ලන්ව පටලවන්න පුළුවන්. හරි. ත්‍රේන් කියලා කියන්නේ 125යි. හරි. කැපිටල් N කියන එක දීලා නැහැ කියන අනන්තයයි. ඒ අනුව ශෝධන සාධකයේ වටිනාකම 1 වෙනවානේ. ශෝධන සාධකේ නොලිය හිටියට ප්‍රශ්නයක් නැහැ. මම මේ ලිව්වේ ඔයගොල්ලන් පොඩ්ඩක් සිහිපත් කරගීමට. ඉතින් 90ක විශ්‍රාම ප්‍රාන්තරේ නම් මැද කොටස තමයි 90 වෙන්නේ. නේ? මැද කොටස 90යි. එතන මේක 4500යි 4500ට එන්නේ 1. මැද බිඳුව 1.645යි. ඒ අනුව Z අගය 1.645යි. ආදේශ කරලා ගන්න පුළුවන් පයි කියලා කියන්නේ 0.672 මේක බෙදලා ගත්තාම 0.672 කියලා එන්නේ ධන හෝරින 1.645 වර්ගමූලය ඇතුලේ සිම්පල් p 0.612 වැඩි කිරීම 1.612 බෙදීම 125. හරි. බෙදීම 125. ତර මේකේ උත්තරේ ඕන වෙනවා මේ විවරණයේ කටයුත්තට. මට ඉලක්කම් දෙකක් උපකල්පනය කරලා කරන්නත් පුළුවන්. නමුත් අපි ටක් ගාලා මේක කරමු. අවුලක් වෙන එකක් නෙමෙයි. 0.612 වැඩි කිරීම වරහණක් දැම්මා 1.612 වරහණ වැහුවා. බෙදුව 125න් 0.672 ධන හෝරින 0.04යි වැඩි වෙන්නත් ඕනේ 0.612 වැඩි කිරීම 1.612 බෙදීම 125 වැඩි කිරීම 1.645. එතකොට එන උත්තරය 0.02යි 7.2යි. අපි දශම ස්ථාන 3කට ගමුනේ 2යි. මොකද මේකේ විවරණේ ලියන්නත් ලියලා තියෙන්නේ කොහොමද කියලාත් බලන්න එපා නේද? right. එතකොට ප්‍රාන්තරේ ඉලක්කම් දෙකක් එනවා. 0.672 එකතු කිරීම 0.072 0.744
අනික 0.672 ඍණ 0.072. එතකොට ඒකට උත්තරේ 0.660. 0.600. හරි. එතන මේ ප්‍රාන්තරය තුල තමයි තියෙන්නේ. ඒතර විවරණය කියලා කියන්නේ අපි මේක කිව්වා මේ තියෙන 60ක් කියලා. මේ තියෙන 74.4. හරි. ඒතර විවරණය කියලා කියන්නේ මොකද්ද? සංගහණයෙන් යම්කිසි පුද්ගලයෙක් තෝරගත්තොත් හරි සංගහණේ යම්කිසි පුද්ගලයෙක් තෝරගත්තොත් නැත්නම් සංගහණයෙන් සංගහණේ පුද්ගලයන්ගෙන් 60ක් සහ 74.4ක ප්‍රමාණයක් මේ පිළිබඳව දැන සිටි බව 90ක විශ්වාසයකින් පැවසිය හැකිය. ඒක තමයි විවරණය. මොකද්ද? සංගහණේ පුද්ගලයන්ගෙන් 60ක් සහ 74.4ක ප්‍රමාණයක් මෙම නිෂ්පාදනයේ දැන සිටි බව 90ක විශ්වාසයකින් පැවසිය හැකිය. 90ක විශ්වාසයකින් පැවසිය හැකිය. right එහෙමනම් අපි ඊළඟ ප්‍රශ්නට යන්න පුළුවන්. මේක ඉතාමත් වාස්තු ප්‍රශ්නයක් නේ. මේක ඉතාමත් වාස්තු ප්‍රශ්නයක්. ප්‍රශ්නාංක 5. අපි 6ට යනවා. ප්‍රශ්නාංක 6 එකේ අයන්න. තර අයන්නේ තියෙන්නේ කල්පිත පරීක්ෂණ ගැටලුවක්. හරි. තර මුලින්ම H0 H1 දෙක අපි ලියා ගන්න ඕනේ. H0 H1 දෙක. මොකද H0 කියලා කියන්නේ? අපේ අප්‍රතිෂ්ඨේ කල්පිතය. හරි? ඒතර H0 කියලා කියන්නේ mu සඳහාද pi සඳහාද? මේ තියෙන්නේ මධ්‍යනය ගැන. ඒතර mu සමානයි කීයයි කියලාද කියන්නේ? නිකොටින් ප්‍රමාණය මිලිග්‍රෑම් 40යි. මිලිග්‍රෑම් කියලා ලියන්න ඕනේ 40යි. ඊට පස්සේ ඒක ප්‍රතික්ෂේප වෙනවා කියන්නේ අසමානයි 40යි. දැන් ප්‍රෝමිලක්කම් 1 2 3 4 කියලා තියෙන මේකේ 3 කියන එක නම් මිසින්. හරි 4 කියලා තියෙන්නේ. හරි ඒ කියන්නේ ඇත්තටම ඒ පියවර 4 තමයි ඔය තියෙන්නේ. ඉතින් අපි සාමාන්‍ය විදිහට අපේ ගාන කරගෙන යමු. එතකොට මේ පියවර ටික අපිට ආවරණය වෙනවා. එහෙම නැත්නම් අපිට ප්‍රෝමිලක අංක දාලා ලියන්නත් පුළුවන්. එහෙනම් මේකට අපි අංක 1 දාමුනේ. පරීක්ෂාව සඳහා අප්‍රතිශ්ඨය සහ වෛකල්පිකය ප්‍රකාශ කරන්න. එහෙනම් මේ තියෙන රෝමිලකම් අංක 1. ඊට පස්සේ රෝමිලක අංක 2කින් අපි කරන්නේ ඇත්තටම අවදි ප්‍රදේශය හොයන එක තමයි. නේ? 4න් 3 වෙනි එකෙන් තමයි පරීක්ෂක සංඛ්‍යාතිය හොයන්නේ. එහෙනම් අවදි ප්‍රදේශය එතනදී බලන්න වෙනවා මේ යන්නේ ටී ව්‍යාප්තියක්ද ප්‍රමත ව්‍යාප්තියක්ද කියන. සිගරට් 15ක් කරන් තියෙන්නේ. නේ? n සමානයි 15 කුඩා නියදියක් නිසා ටී ව්‍යාප්තිය භාවිතා කරයි. එහෙනම් මේ යන්නේ ටී ව්‍යාප්තිය. එතකොට degrees of freedom දැනගන්නත් වෙනවා n ඍණ 1 15 වෙනි එකක් ගියාම 14යි. හරි? මැද බිඳුවයි අසමානයි දෙපැත්තේ තමයි අවදි ප්‍රදේශයේ ලකුණ. හරි දෙපැත්තේ අවදි ප්‍රදේශයේ ලකුණු වෙනවා. මේ ගානේ ඇල්ෆා කියන එක දීලා නැහැ. ගැටලුවේදී ඇල්ෆා කියන එක ඕගොල්ලන්ට දීලා නැහැ. ඔරිජිනල් පේපර් එකේ
ඇල්ෆා කියන එක දීලා නැහැ. එතකොට ඒ වගේ වෙලාවකදී මම හිතන්නේ මේක ප්‍රශ්න පත්‍ර වෙලාවේදී ඇල්ෆා කියන එක සැපෙව්වා. මේකේ 100ට 1යි කියලා. හරි? 0.01 කියලා සැපීමක් කළා. එහෙම දීලා නැති වෙලාවකදී ඔයගොල්ලන් අගයක් උපකල්පනය කරලා කරන්න ඕනේ. 100ට 1 100ට 5 ඒ වගේ අපිට ලේසියව ගන්න ඕනේ. ඒතර මේ එක පැත්තක් ඇල්ෆා බෙදීම 2යි 0.0යි 0.5යි. ඒතර 0.05 සහ degrees of freedom 14 ගත්තාම එන්නේ 2.977යි. මේ පැත්ත ඍණ 2.977යි කියලා. හරි. ඔය තියෙන්නේ අවදි අගේ. අපි ඇත්තටම පරීක්ෂක සංඛ්‍යාතිය හොයන්නේ ඊට පස්සේ. නේ? නමුත් මේ අංක පිළිවෙලට ගියොත් එහෙම නැත්නම් අපි අංක 3 කියලා දාලා ඒක ලියමු කමක් නැහැ. හරි. ඒතර පරීක්ෂක සංඛ්‍යාතිය t සමානයි x bar in mu naught බෙදීම s බෙදීම වර්ගමූලය. නියති මධ්‍යයනය 28යි 38.2යි මේක 40යි s කියන එක 3.7යි බෙදීම වර්ගමූල 15යි. ඒතර මේක සුළු කළාම ඍණ 1.88යි කියලා එනවා. ඍණ 1.88ට තියෙන්නේ නිසකේම මෙතන. හරි. එහෙනම් හතරෙනි කොටසෙන් අපිට පුළුවන් තීරණය ප්‍රකාශ කරන්න. හරි. තීරණය ප්‍රකාශ කරන්න මොකක්ද තීරණය වෙන්නේ? තීරණය තමයි දුම්කොළ සමාගමේ ප්‍රකාශය ප්‍රතික්ෂේප වෙනවා කියන එක. නිගමනය වෙන්නේ ඒක තමයි. හරි. සංඛ්‍යාන තීරණය වෙන්නේ h naught ප්‍රතික්ෂේප වෙනවා කියන එක. h naught ප්‍රතික්ෂේප වෙනවා කියලා කියන්නේ දුම්කොළ සමාගමේ මතය ප්‍රතික්ෂේප වුණා කියන එක. හරි. ඊට පස්සේ ආයන්න කියන්නේ බොහොම පහසු ගානක් නේ. ආයන්න කියන්නේ බොහොම පහසු ගානක්. මේ තියෙන්නේ කයි වර්ග ව්‍යාප්ති ගැටලුවක්. ඒතර ඒ කයි වර්ග ව්‍යාප්තියේදී ඔයගොල්ලෝ බලන්න ඔයගොල්ලන් මේ ඉලක්කම් හොයාගෙන තියනවාද කියන එක. හරි. මේ තියෙන්නේ පිරිමි, මේ තියෙන්නේ ගැහැණු, මේ තියෙන්නේ පක්ෂ කට්ටිය, මේ කියන්නේ තීරණයක් නැති අය, මේ ඉන්නේ ටික ලස්සනට ලියන්න උත්සාහ කරන්නේ. ඉතින් මේ ඉක්මනට වැඩේ ඉවරක් කරගන්න ඕන නිසා. එතන මේ observed values ටික තියෙන්නේ. ඔයගොල්ලෝ කරලා ඇති. නමුත් මම පුංචි වෙලාවක් ගන්නවා. යම් කිසි හෝ වැරද්දක් වෙලා තියෙනවා නම් නිවැරදි කරගන්න. වඩාත්ම ලේසි ගානක් මේක. ඒත් අපි බලමු. හරි. මුලින්ම චෙක් කරගන්න මේ එකතුන් හරිද කියන එක. හරි. එකතුන් හරිද කියන එක. ග්‍රෑන්ඩ් ටෝටල් එක 400. ඊට පස්සේ මේ හැම එකෙම expected value එක හොයන්න ඕනේ. ඉතින් expected value එක හොයන්නේ අදාළ පේලියේ එකතුවයි තීරුවේ එකතුවේ දෙකේ ගුණිතය බෙදනා මුළු එකතුව 400. ඒතර එහෙම ගත්තාම 95යි 79යි කෙලිම උත්තරේ ගන්න. හරි. එහෙම නැත්නම් ඔයගලන්ට පුළුවන් දේ තමයි පළවෙනි එකට විතරක් ගන්න විදිය පෙන්නනවා. කොහොමද ගන්නෙ? 186 වැඩි කිරීම 206 බෙදීම 400. පළවෙනි එක විතරක් කැල්කියුලේෂන් එක පෙන්නනවා. ඊළඟ සැරේදී කෙලිම කැල්කියුලේටරෙන්මයි කරන්නේ. ඒවා ලියන්න යන්නේ නැහැ. හරි.
එතන මේකට උත්තරේ 95.79. එතන මෙතන දෙවෙනි එකේ E වෙන්නේ 186 වැඩි කිරීම 186 වැඩි කිරීම 62 බෙදීම 400. එතන උත්තරේ වෙන්නේ 28.83. මෙතන එන්නේ 61යි 38යි. මෙතනට එන්නේ 110යි 21යි. මෙතනට එන්නේ 33යි 17යි. මෙතනට එන්නේ 70යි 62යි. ඒ ඉලක්කම් 6 ගත්තහමත් පේලි දෙකත් තීරු තුනත් එකතු කරලා බලන්න ඕනේ පරණ උත්තරේ පරණ එකතුවම හරියනවද කියලා. ඒක කළ යුතුමයි. හරි. ඊට පස්සේ පරීක්ෂක සංඛ්‍යාති කයි වර්ගය ඊට කලින් අපි ලියන්න ඕනේ h not h1 නේ. මොකද h not කියලා කියන්නේ? පිළිවෙලින් ඒක කරන්න ඕනේ උඩම ලියන්න ඕනේ h not. මොකද h not කියලා කියන්නේ? මම මේ වැදගත් කොටස විතර එකපාරට පතන් හරි h not කියලා කියන්නේ දැන් මේ දාලානේ මොකද්ද? කාන්තාවන් සහ පිරිමින් අතර මත වෙනසක් නොමැති යන. ඒ කියන්නේ මේ ස්ත්‍රී පුරුෂ භාවයේ සහ මතය අතර මොකද්ද? ඒ දෙක එකිනෙකට ස්වායත්තයි. පළවෙනි වාක්‍යය ලියන්න ඕනේ ස්වායත්ත කියන පැත්ත. ඒ කියන්නේ ස්ත්‍රී පුරුෂ භාවයේ සහ මතය එකිනෙකට ස්වායත්තයි. H1 කියන්නේ ස්ත්‍රී පුරුෂ භාවයේ සහ මතය එකිනෙකට පරායත්තයි. හරි. ඊට පස්සේ අපි යනිනවා අපේ පරීක්ෂක සංඛ්‍යා ඒ කියන්නේ මේ අවදි කියන එකට. එතකොට දකුණට කුටික ව්‍යාප්තියක් මේ දකුණු පැත්තේ වර්ගඵලය තමයි 105. එතකොට මේක එන්නේ 5.991 කියලා. තුන්වෙනිවට තමයි වගු අඳින්නේ. ඒක ඊළඟ දේ තමයි කයි වර්ග අගය. සිග්මා ඕගෙන් ඊ අඩු කරලා වර්ග කරනවා බෙදනවා ඊගෙන්. එතකොට මේකේ සෙල්ස් 6ක උත්තර 6ක් එනවා. ඒකේ උත්තරේ වෙන්නේ 10.018යි. ඒක වැටෙන්නේ මේ ඈත කෙලවර. එහෙනම් අපිට කියන්න පුළුවන් දේ තමයි මොකද්ද? මේකට degrees of freedom එකක් ඕන වෙනවා 5.991 ගන්න. so degrees of freedom කියන්නේ 2 ඍණ 1 3 ඍණ 1 ගුණිතය 2යි. ඒව ඔකුල කරලා තියෙනවා. හරි. එහෙනම් මේකෙන් කියවෙන්නේ මේක ප්‍රතික්ෂේප වෙනවා. ඒ කියන්නේ h not ප්‍රතික්ෂේපයි. ස්ත්‍රී පුරුෂ භාවය සහ මතය ස්වායත්තයි කියලා කියන එක වැරදි. මතය කියන එක ස්ත්‍රී පුරුෂ භාවය අනුව වෙනස් වෙනවා. ඒක මත රඳා පවතින. පරායත්තයි කියන්නේ. හරි. එතකොට ඒකේ ප්‍රශ්න 6 සමාප්තයි. ඊට පස්සේ අපි යන්න තියෙන්නේ 2018 පේපර් එකට. එකක් ගන්න මම ගන්න.